समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පානෝ හවේ පාන සංඤී වදක චිත්ත මුපක්ඛමෝ තේන ජීවිත නාසෝච අංගා පංච වදස්සි මේති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි, අද මේ ධම්සතර නාලිකාව ඔස්සේ උඳුවප්පුර පසළොස්වක පෝය දවසේ මේ හැම දෙනාම ධර්ම ශ්‍රවණයමය පින්කමට සම්බන්ධ වෙමින් සිටින මොහොත. හිමිදිරි උදෑසන උඳුවප්පුර පසළොස්වක පෝය දවසේ තමන්ගේ සිල් ගුණදම් පුරා ගැනීමේ චේතනාවෙන් ඔබ හැම දෙනාම මේ ධම්සතර නාලිකාව සමග සම්බන්ධ වී සිටිනවා. ඉතින් අද දවසේ මම කල්පනා කළා ධර්මදේශනාවට ප්‍රථමයෙන් මේ උඳුවප්පුර පෝය දවසේ පෝය වැදගත්කම පිළිබඳව වචනයක් කතා කරන්න ඕන කියලා. අපේ ශාසන ඉතිහාසයේ සිදු වුණු ඊටාම උත්තරීතර ඓතිහාසික සිදුවීමක් තමයි දුමින්දා ගමනය. දුම කියලා කියන්නේ බෝධීන් වහන්සේට කියන නමක්. ඉන්ද කියන්නේ ප්‍රධාන කියන එකයි. එතකොට සියලු වෘක්ෂයන්ට ප්‍රධාන වන්නේ යම් වෘක්ෂයක්ද එය දුම ඉන්ද. එතකොට මේ දුමින්දා ගමනය සිදුවෙච්ච දවස අද ගොඩාක් පුණ්‍යවන්තයි. ඒ වගේම ජයසිරි මහා බෝධි ශාඛාව සමග ලංකාවට ඉන්දියාවෙන් බොහෝ දේ ලැබුණු බව අපි දන්නවා. ඒ නිසා ඓතිහාසික වශයෙන් අද වගේ දවසක ඔබේ ජීවිතය සීල් ගුණදම් පුරන්න බණ අහන්න කැපවීම ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අපි ප්‍රථමයෙන්ම මතක් කරනවා. ඉතින් මම කල්පනා කළා අද දවසේ වර්තමානයේට ගොඩාක්ම වැදගත් වෙන නිසා අපේ මුළු මහත් බෞද්ධ ජීවිතයම ගොඩනගන්න මූලික වශයෙන් පදනම් වෙච්ච ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේ අවබෝධ ඥානය තුල පහළ වුණු විශාල ධර්මස්කන්ධ අතරින් ඊටාම ස්වල්ප ප්‍රමාණයක් ඔබට අනුකම්පා පිණිස සාකච්ඡා කරන්න ඕන කියලා. එතකොට මේ ශික්ෂාපදයේ පිළිබඳව ටිකක් ගැඹුරට කතා කරනකොට බොහෝ දෙනෙකුට මේ පිළිබඳ තියෙන අවබෝධය වැඩි දියුණු කරගන්න කිසියම් දාර්ශනික කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම අද මේ කතා කරන කාරණාවන් ටික පාදක කරගෙන ඔබ ඔබේ ජීවිතයේ මේ ශික්ෂාපදයේ පිළිබඳ සීල විසුද්ධිය ඇති කරගන්න අවශ්‍ය කරන දැනුම සොයා යන කෙනෙක් බවට පරිවර්තනය වෙනවා නම් එහෙම වුණොත් මේ ධර්මදේශනාව ඊටම සාර්ථක ධර්මදේශනාවක් හැටියට මා විසින් සලකනු ලබනවා.
ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ ශික්ෂාපදයේ පිළිබඳ මේ විශාල අර්ථකථනයක්, පුළුල් අර්ථකථනයක් සම්පාදනය කිරීමට නෙවෙයි. මම බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරන කාරණාවන් ටික පදනම් කරගෙන මේ පිළිබඳ මේ වෙනකොටත් තමා තුළ හිඳමින් කිසියම් අර්ථ විමසීමක් කරපු නැති කෙනෙකුට, ඒ වගේම මේ පිළිබඳ මේ වෙනකොටත් කිසියම් මානසික ගවේෂණයක් කරලා ධර්මය තුල අපේ සිත තියෙන්න ඕන තැන පිළිබඳව පිහිටුවා ගත්ත නැති හැමෝටම මම හිතනවා මේ කරුණු ටික ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම මේ කාරණාවන් පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට තවදුරටත් මේ ශික්ෂාපදයේ පිළිබඳව ගොඩාක් ගවේෂණය කරලා තමාගේ නිවන් මාර්ගයට අවශ්‍ය කරන මඟ සකස් කරගන්න, තමාගේ සීල විසුද්ධිය සාක්ෂාත් කරගන්න මේ කරුණු ටික ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි මුලින්ම මතක් කළා ඔබට මේ පාලි ගාථා පාඨයක් පානෝ හවේ පාන සංඤී කියලා. එතකොට පානෝ මේ ගාථා පාඨයෙන් කියවෙන්නේ අපේ අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න බලපාන ප්‍රධාන කරුණු 5ක් පිළිබඳව. මොනවද ඒ කරුණු 5? පානෝ හවේ පළවෙනි එක. ඒ කියන්නේ ප්‍රාණියෙක් බව දැන ගැනීම. තමන් මේ පණ තියෙන සත්වයක් කියන එක අවබෝධ කර ගැනීම. ඒ වගේම පාන සංඤී. පානෝ හවේ ප්‍රාණියෙකු වීම බව හරියටම ප්‍රාණියෙක් කියලා අපි අවබෝධ කරගන්න එක. එතකොට පානෝ හවේ කියන එකයි පාන සංඤී කියන එකයි පණ ඇති සතෙකු වෙන්න ඕන ඒ ප්‍රාණඝාතයට ලක්වන කෙනා. දැන් උදාහරණයක් ඇටියට අපි කඩේ තියෙන මේ සතෙක් අරගෙන ආහාරය සඳහා මරන්න තියලා මරපු සතෙක්ව අරගෙන අපි හිතුවොත් ඒ සතාගේ ප්‍රාණයක් තියනවා කියලා ඒක වැරදි දැකීමක් වෙනවා. එතකොට මේ පණ ඇති සතෙක් වෙන්න ඕන පානෝ හවේ පාන සංඤී. ඒ කියන්නේ පණ තියනවා කියලා හරියටම අපි දැනගන්න ඕන. අපි දන්නවා මෙයාට පණ තියනවා කියලා. ඒ වගේම වදක චිත්ත කියලා කියන්නේ ග්‍රහාතනය කිරීමේ චේතනාව. ඊළඟට මුපක්කමෝ කියලා කියන්නේ ඒ සතාව මරණයට පත් කරන්න අපි පාවිච්චි කරන උපක්‍රම ටික. උපක්‍රම යෙදීම. තේන ජීවිත නාසෝච. ඒ කියන්නේ ඒ උපක්‍රමයෙන් මේ ජීවිතය මරණයට පත් කිරීම කියන මෙන්න මේ කරුණු 5. අංගා පංච වදස්සිමේ. ප්‍රාණඝාතයේ අංග 5 තමයි මේ. එතකොට ප්‍රාණඝාතය කියන සිල්පදයෙන් වැළකිච්ච හැමෝම මේ අවබෝධය හිතේ තියාගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට එතනත් යම් ආකාරයකට වැරදීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් දැන් විශේෂයෙන් අපිට මේ වෙලාවේ මතක් වෙන්නේ අර අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ අඟුලිමාල පිරිතේදී කියවෙන්නේ ඊ타මත් සංචිච්චපානා ජීවිතාවෝරෝපේත. පුංචිම සතෙක්වත් මරලා නෑ මා. හැබැයි මේ කවද්ද බගිනි අරියාය ජාතියෝ ජාතෝ. සහෝදරිය මම ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ පුංචි සතෙක්වත් මම මරලා නෑ. ඒක බොරුවක් නෙවෙයි. ඒක සක්සුදක්සේ සත්‍යයක්. ඒක සත්‍යයක්. අන්නේ සත්‍ය බලයෙන් ඔබගේ දැන් මේ ලැබෙන්නේ නැති මේ දරුවාව ප්‍රසූත වේවා කියලා ප්‍රාර්ථනා කළා. එතකොට අපිට මේ කතාවෙන් දීලා තියෙන ආදර්ශය තමයි මේ ධර්මය අපි දැනගන්න පෙර අපේ අතින් යම් වැරදි වෙලා ඇති. එතකොට අපිට පුළුවන් නම් මේ ධර්මය අහපු වෙලාවෙ ඉඳලා හොඳට ඉන්න. එතකොට අතීතය තුල අපේ අතින් වෙච්ච බොහෝ දේ අපිට පුළුවන් දැන් ඉන්න ධර්මානුකූල ජීවිතයෙන් වහගන්න. ඒකට කියනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති.
සෝයිමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝව චන්දිමා. ඒක හරියට කියනවා නම් අඳුරු වලාවකට වැහිලා තිබිච්ච සඳ, පසළොස්වක සඳ, ඒ අඳුරු වලාවෙන් මිදිලා එළියට ඇවිල්ලා ලෝකය බබළුවන්නා වගේ. එතකොට මේ බුද්ධ ආගම කියලා කියන දර්ශනය තුල අතීතයක් ආවර්ජනය කරන්නේ නැහැ. අතීතය අමතක කරලා දාලා පංචානන්තාරවේදී පාප කර්මයට හසු වෙච්ච කෙනෙකුට උනත් ධර්මයෙන් උපදේශයක් ගත්තට කමන්නේ අතීතය අමතක කරන්න ඕන කියලා. අතීතං නාන් වාගමෙය. ඒක ගෙවිලා ගිහිපු එකක්. නප්පටිකංකේ අනාගතං. අනාගතේ උදා වෙච්ච නැති එකක්. එතකොට මේ දෙපැත්තම පැත්තකට දාලා යම්කිසි කෙනෙකුට මේ ධර්මය දැනගත්ත මොහොතේ ඉඳලා තමන්ගේ ජීවිතය සදාචාරයට කොටු කරන්න පුළුවන් නම් එයා හරියට පුන් සඳක් වගේ ලෝකේ බබලන කෙනෙක් වෙනවා. එතකොට දැන් මම ඔබට ඊළඟට මතක් කරන්න යන්නේ මේ කියන ප්‍රාණඝාතය සිද්ධ වෙන්න බලපාන ප්‍රයෝග ටිකක්. එතකොට ඒක ධර්මයේ සඳහන් වෙනවා. සාහත්තිකෝ ආනත්තිකෝ නිස්සග්ගියෝච තාවරෝ විජ්ජාමයෝ ඉද්දිමයෝ පයෝගා චබ්බිදා මතා කියලා. දැන් මේ සාහත්තිකෝ කියන්නේ තමන්ගේ අතින්ම මරණ එක. සාහත්තික ප්‍රයෝග. තමන්ගේ අතින්ම මරන්න මොන වගේ ප්‍රයෝගද අපිට පාවිච්චි කරන්න පුළුවන්? ගහන්න පුළුවන්. ඊළඟට අනින්න පුළුවන්. ආයුධයකින් කපන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි තමන්ගේ අතින් පාවිච්චි කරන උපක්‍රමයකින් මේ යම්කිසි සත්‍යයකගේ ප්‍රාණය තොර කිරීම මේ ස්වාහස්තික ප්‍රයෝග කියලා තමයි කියන්නේ. එතකොට ඒක අවබෝධ කරගන්න ඕන. හැබැයි දැන් මම අද මේ කතා කරන කාරණාවන් ටික පිළිබඳ ගවේෂණය කරන කෙනෙකුට මම යෝජනා කරනවා ඔබ මේ බුදුදහමේ තියෙන මේ බෞද්ධ සංස්කෘතිය නෙවෙයි. ඔබ මේ බුදුදහමේ තිබෙන දාර්ශනික පැත්තක් තියෙනවා. අන්නේ දාර්ශනික පැත්ත පිළිබඳව ටිකක් අධ්‍යයනය කරන්න. දාර්ශනික පැත්ත කියලා කිව්වහම මම එතන වැඩිපුරම කියන්නේ අභිධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තේ නැති කෙනෙකුට මේ කියන කාරණාවන් ටික පිළිබඳ හරි වැටහීමක් ඇති කරගන්න මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. එතකොට දැන් ප්‍රයෝග ටිකක් අපි කතා කළා. ආනත්තිකෝ කියන ප්‍රයෝගයක්. ආනත්තිකෝ කියලා කියන්නේ පින්වත්නි ආඥාවකින් කරන ප්‍රාණඝාතය. ඒ කියන්නේ තමන් විසින් ඒක කරන්නේ නැහැ, තමන් අන කරනවා. මේ දේ කරන්න කියලා. අන්න එහෙම කරන ප්‍රයෝගයකින් යම්කිසි කෙනෙක්ව මරණයටපත් කිරීම කියනවා ආඥා ප්‍රයෝග කියලා. දැන් අන දෙන නිලධාරී කියලා කියන්නේ. යුද හමුදාවක දී මේක විශේෂයෙන් වෙනවා. අන දෙනවා. එතකොට ඒ අන දීමේදී සාමාන්‍ය සොල්දාදුවන් විසින් කරනු ලබන ප්‍රාණඝාතය අන දෙනකොටම අන දෙන පුජ්‍යලයට වෙලා ඉවරයි. එතකොට ඉතින් අර යුද හමුදාවේ කෙනෙක් කොහොමද චිත්ත ධෛර්යයෙන් සතුරාට මුහුණ දීලා රට ආරක්ෂා කරන්න කියලා යම්කිසි කෙනෙකුට මේ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එහෙම ගැටලු මතු කරගන්න ඕනේ නැහැ. අරමුණ හොඳ එකක් කරගත්තට පස්සේ යුද හමුදාවේ ඉන්න සොල්දාදුවෙකුට උනත් තමන්ගේ උසස් නිලධාරියා විසින් අනක් දුන්නට පස්සේ එයාට පුළුවන් විවිධ උපක්‍රම පාවිච්චි කළා ඒ ප්‍රාණඝාත අකුසලයේ කෙරෙන එකෙන් වළකින්න. දැන් යම්කිසි කෙනෙක් අපි හිතමු T56 වගේ අවියක් පාවිච්චි කළා අපේ රටේ වැඩිපුර පාවිච්චි කරන්නේ සොල්දාදුන් ඒ වගේ එකක්. දැන් ස්නයිපර් කෙනෙකුට නම් එහෙම බෑ. ස්නයිපර් කෙනෙක් පුජ්‍යලයාව කෙලින්ම අරමුණු කරලම තමයි මරණයටපත් කරන්නේ. සාමාන්‍යයෙන් T56ක් වගේ අවියක් භාවිතා කරන කෙනෙක් සතුරාගේ මුහුණට මුහුණ වෙඩි තියන්නේ නැති අවස්ථාවන් වලදී ඕනතරම් නිදැල්ලේ නිකන් වෙඩි තියෙන වෙලාවකදී එයාට යම්කිසි ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මාගේ මේ ඉලක්කය සතුරා පසුබැසීම සඳහාය. මින් කිසිම සතුරෙකුට හානියක් වෙන්න එපා කියලා වෙඩි තියන්න පුළුවන්. එතකොට එවැනි චේතනාවකින් කළොත් එයාට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මේකේ ගැඹුරු දර්ශනයක් තියෙනවා. තමාගේ අතින් ප්‍රාණඝාත වෙනවාද ඒ වෙච්ච දේවල් ප්‍රාණඝාතද කොහොමද තමන් මේකෙන් බේරෙන්නේ මේ සිල්පදය සුද්ධ කරගන්නේ කොහොමද කියන එකට මේ කරුණු ටික ඔබට ගොඩාක් වැදගත් වෙයි. එතකොට මේ ප්‍රයෝග කියන එක
කියන්නේ සියතින් නොමරා අනෙකකු ලවා ආඥාවකින් මේ ප්‍රාණඝාතය කරවන එක පිළිබඳව තව තියෙන ඔබට දැනගන්න ඕන කරුණු ටිකක්. ඒ තමයි වත්තු කාලෝච ඕකාසෝ ආයුධං ඉරියාපතං කිරියා විසෝසේතිමේ ච ආනත්ති නියාමකෝ කියලා. එතකොට වස්තුව, කාලය, අවකාශය, ආයුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂය කියන මේ කරුණු 6 යම්කිසි කෙනෙකුට ආඥාව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් වස්තුව කියලා කියන්නේ මොනවද අපි? වස්තුව කියලා කියන්නේ මරණ පුජ්‍යලයා. එක්ක මරණ සත්වයා. දැන් අපි අන කරනවා මෙන්න මේ පුජ්‍යලයා මරන්න කියලා. එහෙම අන කරපු වෙලාවේදී අන කරන කෙනා මරන්නේ අපි හිතමු ඒ කියන පුජ්‍යලයා කියලා. නැත්තම් අයන්න කියන පුජ්‍යලයා මරන්න කියලා කිව්වොත් ඒ පුජ්‍යලයා අන කරපු කෙනාම නම් අර අන කරපු පුජ්‍යලයා විසින් මැරුවේ. එතකොට අන කරන කෙනාට ප්‍රාණඝාතය වෙනවා. මරණ කරාටත් ප්‍රාණඝාතය වෙනවා. දැන් අපි හිතමු අන කරපු පුජ්‍යලයා නෙවෙයි මැරුවේ, එයා මැරුවේ වෙන කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? එතකොට අන කරපු පුජ්‍යලයා ප්‍රාණඝාතයකට හසු වෙන්නේ නැහැ. මරපු කෙනා විතරයි ප්‍රාණඝාතයට හසු වෙන්නේ. අන්න ඒවා මේ සම්බන්ධයෙන් තියෙන දාර්ශනික ගැටලු. ඒවා අපි විසඳගෙන තියාගන්න ඕන. මේ සීලය විසුද්ධ කරගන්න කැමති කෙනා. ඊළඟට කාලෝ. කාලය කියන්නේ රෑ කාලේ, දවල් කාලේ. එහෙම අන කරන පුජ්‍යලයා කියන්න පුළුවන් මෙයා මෙන්න මේ රාත්‍රී කාලේ මරන්න. මට මේ පුජ්‍යලයාගේ ඝාතනය අවශ්‍ය කරන්නේ නැත්තම් මේ සත්වයාගේ ඝාතනය අවශ්‍ය කරන්නේ රාත්‍රී කාලයේදී කියලා අන කරොත්. එතකොට එයා එහෙම අන කරාට මරණ කෙනා මරන්නේ දවල් කාලේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එතකොට දවල් කාලයේදී මරණයක් අපේක්ෂා නොකළා නම් දවල් කාලයේදී ඒ මැරීම ඒ අන කරපු කෙනාට වැඩක් නැතිනම් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා නම් එතකොට ඔහුට ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ, මරපු කෙනාට පමණයි සිද්ධ වෙන්නේ. දැන් මේවා මේ සම්බන්ධයෙන් මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් බෞද්ධයන් හැටියට ඔබ දැනගන්න ඕන කරන ගැටලු. ඊළඟට අවකාශය. එතකොට අවකාශය කියලා කියන්නේ ස්ථානය කියන එකයි. දැන් යම්කිසි කෙනෙක් මරන්න අන කරන තැන. දැන් අපි කියනවා මෙන්න මෙයාට වෙඩි තියන්න මෙන්න මේ නම් කරන මේ ගොඩනැගිල්ලේ සිට වෙඩි තියන්න කියලා අන කරන කෙනා එහෙම අන කරනවා. එහෙම නැත්තම් මෙන්න මේ ගසේ ඉඳලා වෙඩි තියන්න. එතකොට ස්ථානයක් මාක් කළාට පස්සේ ඒ ස්ථානය තුල ඉඳගෙන නෙවෙයි නම් ඒ වැඩේ කළේ. වෙන තැනක ඉඳගෙන නම් එයාට කැමති තැනක ඉඳලා නම් අන කරපු කෙනා එහෙම මේ ඝාතනයක් අපේක්ෂා කරන්නේත් නැතිනම් එතෙන්දී අන කරපු කෙනාට ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ අවකාශය වෙනස් වෙලා එයා කියපු විදියට නෙමෙයි වැඩේ කළේ වෙන තැනක ඉඳන් කළේ. එතකොට කරන කෙනාට තමයි ප්‍රාණඝාතය එන්නේ. එතකොට ඔන්න අවකාශය පිළිබඳ ගැටලුව. එතකොට මේ ඊළඟට තියෙනවා පාවිච්චි කරන ආයුධය. දැන් කෙනෙක් අන කරනවා වෙඩි තියලා මරන්න කියලා. වෙඩි තබලා මරණය තමයි ආඥාදායකයාගේ අපේක්ෂාව. එතකොට වෙඩි තියලා මරන්න කියලා කිව්වහම අන කරන පුජ්‍යලයා වෙඩි තියන්නේ නැතිව පොල්ලකින් ගහලා මැරුවොත්. එතකොටත් මේ දර්ශනය තුල අන කරපු පුජ්‍යලයා මිදෙනවා, ගහපු කෙනා ප්‍රාණඝාතයට අහු වෙනවා. එතකොට මේවා ගැඹුරු සංකල්ප. එතකොට මේ පිළිබඳ අපිට යම්කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් මරණය කොහොමත් මරණය නේද මෙයාට මේ පවක් සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා. ඒක අභිධර්මයේ ඉගෙනගෙන සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක පැටලිලා කරුණු හොයාගෙන ඒකයි මම කිව්වේ මම මේ දැන් අද මේ කරන දේශනාව පිළිබඳ ඔබ මේ පිළිබඳ ගවේෂණයක් කරලා නැත්තම් මේ වෙනකොට ගැඹුරු ධර්මයත් එක්ක මේ පිළිබඳ සසඳා බැලීමක් කරලා නැත්තම් ඒ වගේම මේ රටේ ඉන්නවා මේ පිළිබඳව කතා කරපු ගැඹුරු දහම් කරුණු දේශනා කරපු නාවිනේ අරිය ධම්මහාමුදුරුව වගේ හොඳ දක්ෂ දේශකයෝ. එතකොට ඒ දේශකයන් වහන්සේලාගේ ගිහි දේශකයෙක් වුණත් කමක් නැහැ. මේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරපු මේ කෙටි කාලයක් ඇතුළත තියෙන දේශනයක් නෙමෙයි, මීට වඩා ලොකු දේශනාවක් ශ්‍රවණය කරලා ඊළඟට මේ පිළිබඳ ත්‍රිපිටකයේ තියෙන කරුණු හොයා බලලා අටුවාවේ තියෙන දේවල් කියවලා මේ පිළිබඳ ඔබ ටිකක් ලොකු අවබෝධයක් ඇති කරගන්නවා නම් ඒක ඔබේ සීල විසුද්ධිය සඳහා හේතු වෙයි. ඊළඟට ඉරියව්ව. දැන් ආඥාවක් කරන වෙලාවේදී ඉරියව්වත් වැදගත් වෙනවා.
දැන් නිදාගෙන සිටියදී මරන්න කියලා අනකරපු අවස්ථාවකදී යම්කිසි කෙනෙක් එයා නිදැල්ලේ ඉඳෙද්දී කොහේ හරි ඇවිදින ගමන් ඉඳෙද්දී මරණයටපත් කළොත් එතකොට මරණ පුජ්‍යලයා ප්‍රාණඝාතයට අහු වෙනවා. ආඥාව කරපු කෙනා අහු වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මෙයා මේ මැරුණනේ ඒ අනට මේ පුජ්‍යලයාගේ ප්‍රාණඝාතය වෙලානේ උනාට කරන්න දෙයක් නැහැ. ආඥාදායකයාගේ අදහසක් තිබුණේ මෙයා ඇවිදිමින් ඉඳෙද්දි මරන්න. එයාට අවශ්‍ය කළේ මෙයා නිදාගෙන ඉඳෙද්දි මරණ මරණයක්. එතකොට ඒක එතෙන්දි ආඥා කරපු කෙනා බේරෙනවා. ඊළඟට මේ අනිත්‍යටලුව තමයි මේ ක්‍රියා විශේෂය කියන එක. ඒ කියන්නේ මරන්න පාවිච්චි කරන උපක්‍රමය කොයි වගේ දෙයක්ද? එතෙන්දී උපක්‍රමය කියලා කියන්නේ මේකට පාවිච්චි කරන දැන් වෙඩි තියලා මරන්නේ කියනවා. ඊළඟට මේ එහෙම නැත්නම් පාගලා මරන්නේ කියනවා. ඇතුළවා පාගවා මරවන්න කියනවා. ඒ ආදී වශයෙන් පාවිච්චි කරන උපක්‍රමය අනකරන පුජ්‍යලයා විසින් දෙනු ලබන උපක්‍රමය පාවිච්චි කරලම ඒ පුජ්‍යලයා අනකරපු ලබන පුජ්‍යලයා විසින් ඝාතනය කළා නම් එතෙන්දී ආඥාදායකයා බේරෙනවා. මේ ආඥාදායකයාත් ක්‍රියාව කරන පුජ්‍යලයා දෙදෙනාම ප්‍රාණඝාතයට හසු වෙනවා. ඊළඟට දැන් ඔන්න ඔය ආඥාව පිළිබඳ ප්‍රයෝග 5ක් පිළිබඳව මම ඔය කතා කළේ. ඊළඟට දැන් මම කිව්වා මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න බලපාන ප්‍රයෝග 5ක් තියෙනවා. 5න් 2ක් තමයි දැන් ඔයට සාකච්ඡා කළේ. ඊළඟට තියෙනවා නිස්සර්ගික ප්‍රයෝගය කියලා. නිස්සර්ගික ප්‍රයෝගය කියලා කියන්නේ ගල් ගැහිම, පොළු දමා ගැසීම වගේ දැන් ඒ වගේ ප්‍රාණඝාතය කරන මේ පුජ්‍යලයා විසින් මරණ සත්වයා වෙත යම්කිසි දෙයක් මුදවා හැරීම, වෙඩි තැබීම පවා මේකට අයිති. ඒවට කියන්නේ නිස්සර්ගික ප්‍රයෝග කියලා. ඒ වගේම ඊළඟට තියෙනවා මේ ස්ථාවර ප්‍රයෝග. ස්ථාවර ප්‍රයෝග කියලා කියන්නේ උගුල් අටවනවා අපි. ඊළඟට මේ මල තියෙනවා. ඒ වගේ විවිධ දේ අපි කරනවා. වලවල් කපනවා සතුන් මැරෙන්න. දැන් ඒ අවස්ථාවවලදී වුණත් ප්‍රාණඝාතයේ සිද්ධ වෙන මේ ආකාරයේ යම් දාර්ශනික මේ ගැටලු අපිට තියෙනවා. දැන් උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙක් මේ මොනවා හරි මලයක් අටවනවා හාවෙක් මැරෙන්න කියලා. අටවන්නේ හාවෙක් මරන්න තමයි මේ උගුල අටවන්නේ. හැබැයි මැරෙන්නේ ඉත්තෑවෙක්. එතකොට උගුල අටවපු මිනිස්සයාට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. මොකද එයාගේ ඉත්තෑවෙක් මරණ අදහසක් එයාගේ තිබුණේ නැහැ. එතකොට එයා උගුල අටවනකොට මුලදිම ඇටෙවි මොනවා හරි සතෙක් මැරේවා කියලා අදහසකින් නම් කවර සතෙක් ඇවිල්ලා ඕකේ පැටලිලා මැරුණත් එයාට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙතෙන්දි මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක පිළිබඳව සිහියේ තබාගෙන ගැඹුරින් මේ පිළිබඳව හිතන්න ඕන. ඊළඟට දැන් අපි හිතමු වලක් කපනවා ඌරෙක් වැටෙන්න කියලා. එතකොට ඕකේ වැටෙන්නේ හරකෙක්, ගවයෙක් වැටිලා ඒ ගවයව මැරෙනවා. එතකොටත් අර උගුල අටවපු මනුස්සයට ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයා ඌරෙක් වැටෙන්න තමයි වල කැපුවේ, ගවයෙක් වැටුණා. එතකොට එහෙනම් මේ ප්‍රාණඝාතයේ සිද්ධ වුණේ මොකක් නිසාද? අර සතාගේ තිබිච්ච බරපතල කර්මයක් නිසාම එයා ඒ තැනට ගොදුරු වෙලා එයා මිය ගියා. එතකොට අන්න ඒ වගේ දේවල් මේ ශික්ෂාපදයේ රැකීමේදී මේ තියෙන ගැටලු විසඳා ගන්න ඕන කරනවා. ඊළඟට මේ ඔය ස්ථාවර ප්‍රයෝග මේ කියන එකේදී දැන් මම අර කිව්වා මේ යම්කිසි කෙනෙක් වලක් කපන වෙලාවේදී ඌරෙක් වැටෙන්න කියලා ඒ වල කැපුවා නම් ඌරෙක් වැටුණොත් විතරයි එයාට ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ. දැන් යම්කිසි විදියකින් එයා ඒ වල කපන වෙලාවේදී හිතුවතින් කවර සතෙක් හරි වැටිලා මේකේ වැටෙන කෙනෙක් මැරෙන්න කියලා හිතුවා නම් එතකොට වැටෙන සතා වාරයක් පාසා එයාට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඒක අර චේතනාව තමයි බලපාන්නේ. ඊළඟට අපි ඔය කතා කළේ ස්ථාවර ප්‍රයෝග පිළිබඳව. ඊළඟට විද්‍යාමය ප්‍රයෝග තියෙනවා. දැන් අද වගේ කාලයක ගත්තාම විද්‍යාමය ප්‍රයෝග කියලා කිව්වහම අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම වගේ දේවල්. මොනවා හරි යంత్ర මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයේ පාවිච්චි කරලා කෙනෙක්ව මරණයට පත් කරලීම. එහෙම කරන්න පුළුවන්. ඒ නිසානේ මේ ධර්මයේ තියෙන විද්‍යාමය ප්‍රයෝග කියලා. ඊළඟට විද්‍යාමය ප්‍රයෝගයක් තමයි උදාහරණයක් හැටියට දැන් අද කාලේ විද්‍යාවෙන් මේ හදනවා මොනවාද මේ දැන් ඔය හිරෝෂිමා නාගසාකි වගේ ප්‍රදේශවලට ජපානයේ ඒගොල්ලෝ දාපු බෝම්බ. එතකොට ඒකත් මොන ප්‍රයෝගයක්ද? ඒවා තනිකරම රසායනික ආයුධ. ඒ රසායනික ආයුධ වලින් පහර දුන්නා. දැන් අද කාලේ කියනවා දැන් ඔය කොරෝනා වෛරස් එකත් ඒ වගේ වෛරස් ගන් එකක් හදන්න යම්කිසි රටක් විසින් නිෂ්පාදනය කරපු එකක් කියලා. දැන් එතකොට ඒ රට විසින් ඕක නිෂ්පාදනය කළේ
මේ වෛරස් ගන් එකක් හදලා ඒගොල්ලෝ අරමුණු කරන රටකට ප්‍රහාරයක් දෙන්න කියලා අපි හිතමු ওই වෛරස් එක හැදුවා කියලා. දැන් උනේ මොකද්ද? උනේ වෙන දෙයක් උනේ. ඒක හදන්න කලින් වෛරස් එක පිටට ගිහිල්ලා මිනිසුන්ට බෝ වෙලා මිනිසු මේ වෙනකොට ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් මැරිලා තියෙනවා. එතකොට අපි කොහොමද ඕක විග්‍රහ කරන්නේ දර්ශනයට අනුව? එතකොට ඒ රටේ ප්‍රධාන නායකයා ප්‍රමුඛ ඒ ජාතියට ඕකෙන් පවක් සිද්ධ වෙනවාද? මේ ධර්මයට අනුව ගත්තොත් එයාගේ අරමුණ තිබ්බේ මේ වෛරස් එක හදලා අසවල් රටට පහර දෙන්න කියලා. එයා ඒ අනකරපු කෙනා ඒක හැදුවා නම් හදපු කෙනා අතින් පිටට ගිහිල්ලා සමස්තයක් හැටියට සමස්ත ජාතියටම බෝ වුණා. එතකොට ඒ රටට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ ඒකෙන්. මේ දර්ශනයට අනුව චේතනාව තමයි ඒකට බලපාන්නේ. එහෙම නැත්නම් මේ වෛරස් එක හැදුවා නම් මේක පිටට ගිහිල්ලා සමස්ත ලෝක වාසී සියලු සත්වයන්ට මේ ලෙඩ බෝ වෙලා මරණයටපත් වේවා කියන චේතනාවෙන් කරා නම් එතකොට සාහසිකයි සියලු දෙනාටම මේ දේවල් වෙනවා. එතකොට දාර්ශනිකව අපි කල්පනා කරලා බැලුවොත් මෙතෙන්දී අරමුණ කියන එක හරිය වැදගත් වෙනවා. විද්‍යාමය ප්‍රයෝග කියලා කියන්නේ දැන් ඔය ලෝකයේ අද පාවිච්චි කරන සියලුම රසායනික අවි ඊළඟට වෛරස් තුවක්කු ඒ වගේ හැම දෙයක්ම වෛරස් බෝම්බ ඒ සියල්ල අයිති වෙන්නේ විද්‍යාමය ප්‍රයෝගවලට. එතකොට අනකරන කෙනාට කරනු ලබන කෙනාට ඒ වෛරස් හදන කෙනාට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. දැන් අපි හිතන හැටියට E = MC වර්ගය කියන සමීකරණය සොයාගත්ත අයින්ස්ටයින් සමහර වෙලාවට ওই සමීකරණේ හදලා දුන්නේම මේ රසායනික ආයුධ හදලා ලෝකේ මිනිසුන්ට පහර දෙන්න කියන අදහසින් නම් ඒ න්‍යාය පාවිච්චි කරලා හදන ආයුධයක් පාසා අයින්ස්ටයින් කියන විද්‍යාඥයාට පව් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය වෙනවා. ඒ විදිහට අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන. සමහර වෙලාවට අපි දන්නේ ඒ අයින්ස්ටයින් කියන විද්‍යාඥයා මේ E = MC වර්ගය කියන සමීකරණය හැදුවේ එහෙම අදහසකින් නෙවෙයි. එයා ඒක සකස් කරලා දුන්නේ වෙන මොනවා හරි තාක්ෂණික දියුණුව, විද්‍යාත්මක දියුණුව ඒ විද්‍යාව මොහොකට හරි පාවිච්චි කරන්න පුළුවන් නේ ලෝකයාගේ යහපත පිණිස. එහෙම අදහසකින් එයා ඒක කරලා දුන්නා නම් එයාට කිසිම ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට E = MC වර්ගය කියන මේ සමීකරණය හරි ගස්සලා මේ න්‍යෂ්ටික ආයුධ හදන්න අනකරපු පාලකයෙක් කවුරු හරි ඉන්නවනේ ඒ කාලේ අයින්ස්ටයින්ට අනකරපු කෙනා මෙහෙම එකක් මට හදලා දෙන්න කියලා. එතකොට එයා හැදුවේ මේකෙන් බෝම්බ හදලා ලෝකයාව ජය ගන්න බෝම්බ හැදීමේ අරමුණින් මේක හැදුවා නම් ඒ සමීකරණය පාවිච්චි කරලා බෝම්බයක් හදන වාරයක් පාසා අර අනකරපු කෙනාට පව සිද්ධ වෙනවා. හදපු කෙනාට මේ පව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරන්න ඕන තත්වයක් මේ ශික්ෂාපදයේ ආශ්‍රිතව බොහෝ දේ තියෙනවා. ඊළඟට අර්ධිමය ප්‍රයෝග. දැන් ඇතැම් සත්වයෝ ඉන්න යක්කු ඒ වගේම යක්ෂයෝ යම් කිසි දෙවිවරු තමන්ගේ අර්ධි බලය පාවිච්චි කරලා තව කෙනෙක්ව බය කරලා මේ ප්‍රාණඝාත කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඔය කුලාවක කියන ජාතක කතාවේ කාන්තාරයේ මගින් ගල් 500 යනකොට අමනුෂ්‍යෙක් ඇවිල්ලා මනුෂ්‍ය වේශයක් මවාගෙන ඇවිල්ලා එතෙන්දි තමන්ගේ ප්‍රාතිහාර්ය පාලා අර මිනිසුන්ව රවට්ටනවා. රවට්ටල ඉවර වෙලා 500ක් මිනිසුන්ගේ මේ වතුර මුදා හැරලා කාන්තාරයට අර 500 මිනිස්සුම ගොදුරු කරගන්නවා මේ ඒ යක්ෂයා විසින්. අන්න එතකොට ඒක වැටෙන්නේ මෙන්න මේ කියන අර්ධිමය ප්‍රයෝගවලට. අර්ධිමය ප්‍රයෝග කියන එක මිනිසෙකුට උනත් යම්කිසි ප්‍රාතිහාර්යයක් පාන්න ශක්තිය තියෙන කෙනෙකුට මේ එයාගේ ප්‍රාතිහාර්ය බලය පාවිච්චි කරලා ප්‍රාණඝාත කරන්න පුළුවන්. දෙවිවරුන්ට මේක කරන්න පුළුවන්. යක්ෂයන්ට කරන්න පුළුවන්. ප්‍රාතිහාර්ය බලයක් තියෙන ඇතැම් මිනිසයන්ට උනත් ඒක කරන්න පුළුවන්. යම්කිසි ප්‍රාතිහාර්ය බලයක් තියෙන කවර හෝ සත්වයකට මේ තමන්ගේ ප්‍රාතිහාර්ය බලය පාවිච්චි කරලා ප්‍රාණඝාත කරන්න පුළුවන්. එහෙම කරාම ප්‍රාණඝාතයට වැටෙනවා. එතකොට ඔන්න ඔය කරුණු ටික මේ සියල්ල ඇතුළත් වෙන්නේ මේ ප්‍රයෝග කියන කාරණාවට. ප්‍රාණඝාතයක් කරන්න මොන වගේ ප්‍රයෝගද පාවිච්චි කරන්න කියලා. ඊළඟට මම මෙතෙන්දී ඔබට සාකච්ඡා කරන්න කැමති කියලා දෙන්න. දැන් ගොඩක් දුරට අපේ බෞද්ධයන්ගේ අතින් උකුණු මරනවා ඔළුවේ ඉන්න. ඒ වගේ දේවල් ගොඩක් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ කාලේ ගෙවල් වලට හරියට බෝ වෙලා ඉන්නවා කූඹි, සත්තු, හූනෝ, කැරපොත්තෝ පුදුම විදියට මේ කාලේදී බෝ වෙලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේක හරි ගැටලුවක් නේ අපි ගෙවල් අතහැරලා දාලා යන්නද මේ සත්තුන්ට මේව කරලා නැහැ. අපි යෝජනා කරන්නේ බුදුදහමට අනුව ඒ කිසිම සතෙක්ව ඝාතනය කරන්න එපා. ඒගොල්ලන් මරන්න බෙහෙත් පාවිච්චි කරන්නත් එපා.
ඒකත් තමන්ට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ಜಾති ಜಾතිත් තමන්ගේ ශරීරයේ අසනීප වෙන්න විවිධ ප්‍රයෝගවලට හසු වෙලා මිය යන්න ඉඩකඩ තියෙනවා. ඒ ප්‍රාණඝාත අකුසලයක් හැටියට ඒක ආවහම. දැන් ඒ නිසා ඔබට කරන්න තියෙන උපක්‍රමය තමයි උකුණෙක් ඔළුවෙන් ගන්නවා නම් ඒ සතාව මේ මොන ක්‍රමයකට හරි පරිසරයට නිදහස් කරලා දාන්න. එයාව මරන්න අවශ්‍ය නැහැ. දැන් සමහර වෙලාවට සමහර අය වතුරයකට දානවා උකුණෙක්. ඉතින් වතුරයකට දැම්මට පස්සේ වතුර එකේදී උනත් ඒ ජීවියාගේ ප්‍රාණය අහිමි වුණොත් ඒත් අර උකුණ අල්ලලා තමන්ගේ ඔළුවේම හිඳපු සතා තමයි අල්ලලා දාපු කෙනාට පව් සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ අපි නිකණ්ඨනාද පුත්තගේ දර්ශනයට අනුව හිතලා ගැඹුරට මේක හිතන්න ගියොත් එහෙම අපිට වතුර එකක්වත් බොන්න බෑ. මොකද උණු වතුර එකක් බොනකොට සම්පූර්ණයෙන්ම අපේ බඩේ ඉන්න පණුව විශාල ප්‍රමාණයක් මැරෙන්න පුළුවන්. එතකොට ඒවා අපේ ධර්මයේ කියලා නැහැ. බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. බෙහෙත් පාවිච්චි කරා කියලා ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට සමහර තුවාල තියෙනවා. ඒ තුවාලවල පේන්නම පණුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ වෙලාවට ඒ තුවාලය සුද්ධ කරන වෛද්‍යවරයා හෝ සාත්තු සේවිකාව හෝ එයාට කිසියම් උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. උපකරණයකින් අර සත්තු ටික අයින් කරලා දාලා තුවාලෙට බෙහෙත් දාන්න පුළුවන්. ඒ බෙහෙත් දැමීමෙන් ප්‍රාණඝාත අකුසලයක් එයාට සිද්ධ වෙන්නේ නැහැ බුදුදහමට අනුව. මොකද බෙහෙත් පාවිච්චි කරන්න අපිට මේ ඉඩකඩ අවකාශ දීලා තියෙන නිසා. ඊළඟට මේ දැන් අපේ මේ ප්‍රාණඝාතයේ තියෙනවනේ දරුණුම විදියට පව් සිද්ධ වෙන අපේ ජීවිතේ නිරේගාමී වෙන මේ අකුසල් තමයි මව මැරීම පියා මැරීම කියන. එතකොට ඒකෙදි මේ මව්පියන් මැරීම කියන එක පිළිබඳව කතා කරද්දී ඒකෙදි බුදුදහමේ කිසියම් විශේෂ කරුණු ටිකක් සාකච්ඡා වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේකදී දරුවන් අතින් තමන්ගේ මව්පියන් ඝාතනය වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවන් වලදීද මොන වගේ ක්‍රමවල අත්වැරදීමකින් ඒක වෙන්න පුළුවන්ද ඒ දේවල් ටික බුද්ධ ආගමේ සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේකට දීලා තියෙනවා මේ චතුස්ක හතරක්. චතුස්ක හතරක් දීලා තියෙනවා මේ ආනන්තරවේදී අකුසල කර්ම පිළිබඳ අපිට විග්‍රහ කරගන්න. ඒ ඒලක චතුස්කේ තමයි පළවෙනි එක. එතකොට ඒලක චතුස්කය කියලා කියන්නේ එළුවෙක් උපමාවට අරගෙන පෙන්වන අවස්ථා හතරක්. දැන් යම්කිසි කෙනෙක් මේ ආයුධයක් අරගෙන යම්කිසි තැනක රාත්‍රී කාලයේදී එළුවෙක් ඉන්නවා. ඒ එළුවාව මරන්න කියන අදහසින් ආයුධයක් අරන් යනවා. එතකොට අපි හිතනවා ඒ ඉන්න තැන ඒ සත්වයාව අර ආයුධය පාවිච්චි කරලා ඝාතනය කරනවා. එතන හිටියේ අපේ මව හෝ පියාණන් එයා එළුවා මැරීමේ චේතනාවෙන් ගියාට මව්පියන්ගේ ගුණ මහත්වය නිසාම ඔහුට මව්පියන් මැරීමේ චේතනාවක් නොතිබුණත් ඒකාන්ත වශයෙන්ම ආනන්තරවේදී අකුසලයේ සිද්ධ වෙනවා මේ දර්ශනයට අනුව. එතකොට එතෙන්දී යම්කිසි කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්. ඒක තව දුරටත් ගැඹුරු ධර්මයේ කියවලා හොයලා බලන්න. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ? එයා එළුවෙක් මරන්න නේද ගියේ? එළුවෙක් මරන්න ගිහිල්ලා පස්සේනේ එයා තමන්ගේ මව්පියන් බව දැනගත්තේ කියලා එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් මව්පියන්ගේ ගුණ මහත්වය නිසා එයාට එතෙන්දී අකුසලයේ සිද්ධ වෙනවා. දර්ශනය එහෙම තමයි තියෙන්නේ. ඊළඟට යම්කිසි කෙනෙක් උදාහරණයක් ඇටියට ඒ එළුවෙක්ව මරන්න ගිහිල්ලා එළුවේ මේ මව්පියන් මරන්න ගිහිල්ලා එයාගේ අතින් ඒ ස්ථානයේ එළුවෙක් නම් හිටියේ එයාට මේ ඒ මව්පියන් මැරීමේ චේතනාවෙන් ගියාට මැරුණේ එළුවෙක් නිසා එයාට ආනන්තරවේදී අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට චෞර චතුස්කය කියලා තව එකක් තියෙනවා. චෞර චතුස්කය කියලා කියන්නේ දැන් අපි අපේ ගෙදරට එන යම්කිසි හොරෙක්ව මරන්න යනවා ආයුධයක් අරන්. ඉතින් දැන් මම මෙතෙන්දී යෝජනා කරන්නේ කොහොමවත් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන තැන ඉන්නවනම් මේ මොකක්වත් යම්කිසි කෙනෙකුට වෙන්නේ නැහැ. ඉතින් දැන් හොරෙක් ආවත් අපි ඒ හොරාට මුහුණ දෙන්න යන්නේ කිසියම් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් පාවිච්චි කරලා සතුරාව මැරීමේ චේතනාවකින් නොවේ නම් එහෙම උපක්‍රමයක් පාවිච්චි කරනකොට සමහර වෙලාවට අපේ අතින් සතුරෙක්ව මැරුණොත් ඒත් අපි ප්‍රාණඝාතයෙන් නිදහස් වෙනවා. මොකද අපිට මැරීමේ චේතනාවක් නොතිබුණු නිසා. දැන් මම මෙතෙන්දි මේ කිව්වේ සතුරාව මරන්න යන්නේ සොරෙක්ව මරන්න යන්නේ ඒ සොරා මරන්න යනකොට හැබැයි මැරුණේ තමන්ගේ තාත්තා හෝ අම්මා. දර්ශනයට අනුව ඍජුවම යාට ආනන්තරවේදී අකුසලයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව අර දෙමව්පියන්ගේ ගුණ මහත්වය නිසා. ඒක සමහර කෙනෙකුට ගැටලු ඇති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ කියවන්න ප්‍රථමයෙන්ම කියවන්න අපේ රේරුකානේ චන්දවිමල නායක හමුදුරුවන්ගේ මේ බෞද්ධයාගේ අත්පොත කියන පොත.
ඒකේ මේ පිළිබඳ විස්තරයක් තියෙනවා. ඒ ටිකෙන් සෑහීමකටපත් වෙන්න එපා. එතනින් එහාට තව මේ පිළිබඳව ගවේෂණය කරන්න, හොයලා ඔබේ සීල විසුද්ධිය කියන එක ඇති කරගන්න. එතකොට චෞර චතුස්කයේදී මම ඔය කිව්වේ සොරෙක්ව මරන්න යනවා. සොරෙක්ව මරන්න ගිහිල්ලා තමන්ගේ අතින් දෙමව්පියෝ මැරුණොත් එයාට ආනන්තාරවේදී අකුසල කර්ම සිද්ධ වෙනවා. එතකොට සොරෙක්ව මේ යම්කිසි කෙනෙක් මව්පියන් මරනවා කියන අදහසින් ගිහිල්ලා කවුරු හරි මැරුවට පස්සේ මැරිලා තියෙන්නේ සොරෙක්. එතකොට එයාට ඒ සොරෙක් මැරිච්ච නිසා එතෙන්දී මේ ආනන්තාරවේදී අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට සංග්‍රාම චතුස්කය කියලා තව එකක් තියෙනවා. ඒ සංග්‍රාම මේ චතුස්කය කියන එකේදී පෙන්නනවා යම්කිසි කෙනෙක් යුද්ධයක් තියෙන තැනකදී කවුරු හරි මරණයට පත් කරන අවස්ථාවකදී එයාගේ තාත්තා අම්මා එතන ඉන්නවා. දැන් මේක උපමාවක් ධර්මයේ තියෙන. අම්මයි තාත්තයි දෙන්න එතන ඉන්නවා. එතකොට මෙයා හිතනවා අර සතුරන්ට පහර දෙන්න ගියාට පස්සේ අම්මා තාත්තා දෙන්න එතනින් ඈත් වෙයි කියලා. ඒ වගේ වෙලාවක සතුරාට පහර දෙන්න ගිහිල්ලා දෙමව්පියන් ඝාතනය වුණොත් එයාට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එතන ආනන්තාරවේදී අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සතුරෙක්ට පහර දෙන්න තමයි එයා ගියේ. යම් විදියකින් එයා හිතුවතින් මේ සතුරෙක්ට පහර දුන්නාම දෙමව්පියන් මැරෙනවා. ඒ නිසා මං සතුරාව මරන්න ඕන, පවෙන් නිදහස් වෙන්න. එතකොට ඍජුවම මං දෙමව්පියන්ට විද්දේ නැහැ නේද කියලා. දැන් සතුරෙකුට වැදිලා ඒ ප්‍රහාරයේම ගිහිල්ලා මවට මැරුණාම මව මැරෙනවා කියන පදනමින් යම්කිසි කෙනෙක් වෙඩි තිබ්බනම් පහර දුන්නා නම් ඒත් එයාට ආනන්තාරවේදී අකුසල කර්මය සිද්ධ වෙනවා. ඊළඟට පලාල චතුස්කය කියලා තව එකක් පෙන්නනවා. යුද්ධයකට ගිහිපු අවස්ථාවක කඩුවක් හරි කිනිස්සක් හරි වගේ දෙයක් පිදුරු ගොඩකට කොටනවා. පිදුරු ගොඩකට කොටන වෙලාවේදී ඒ පිදුරු ගොඩේ ඉඳලා තමන්ගේ තාත්තා මැරෙනවා. එතකොට එයාට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයාගේ ආයුධය ප්‍රාණඝාතයක් කරන්න කොහොමවත්ම එයාට අදහසක් තිබුණේ නැහැ. තමන්ගේ ආයුධය පිරිසිදු කරගන්න තමයි පිදුරු ගොඩට කෙටුවේ. එතකොට යම් අවස්ථාවක මේ ඒ වගේ පිදුරු ගොඩක් වගේ තැනක යම්කිසි සතෙක් අපි හිතමු වහලා දාලා හරි සැඟවිලා හරි ඉන්නවා. ඒ වෙලාවට ප්‍රාණඝාතයක් කරන්න ඒ පිදුරු ගොඩට ආයුධයෙන් අනින වෙලාවේදී ඒ ස්ථානයේ තමන්ගේ අම්මා හෝ තාත්තා හරි ඉඳලා ඝාතනයට ලක් වුණොත් අනිවාර්යයෙන් මෙයා ආනන්තාරවේදී අකුසලයට අහු වෙනවා. එතකොට මෙන්න මේ කාරණාවන් ටිකත් මෙතෙන්දි මතක තබා ගන්න ඕන. මොකද මේ මව්පියන් ඝාතනයට ලක් කරලා අපේ බෞද්ධ ශිෂ්ටාචාරය තුළ අප්‍රමාණ චරිත අහුවෙනවා අපිට බැට කාපු අය. ඉතින් ඒ පිළිබඳ ගොඩාක් මේකෙදි සාකච්ඡා කරලා තියෙනවා. මොකද දෙමව්පියන් එක්ක තියෙන සම්බන්ධතාවය හොඳටම තහවුරු කරගන්න ඕන නිසා. ඉතින් ඊළඟට මේ අපි කතා කරේ දර්ශනය ගැන. දැන් මේකට අදාළ බෞද්ධ කතා අප්‍රමාණ තියෙනවා. කුද්දක නිකායේ, පේතවත්තු පාළියේ, චුල්ල වග්ගේ, මිගලුද්දක කියලා පේතවත්තුවක් තියෙනවා. දැන් ප්‍රේතවත්තුව ගත්තහම ප්‍රේතවත්තුවේ අප්‍රමාණ තියෙනවා කතන්දර. මේ ප්‍රාණඝාත කරලා මේ නිරේ ගිහිපු අය, പ്രേත අපායේ ගිහිපු අය, තිරිසන් අපායේ ගිහිපු අය හම්බ වෙන. ඒ අතරින් දැන් මේ මිගලුද්දක කියන പ്രേතයා නාරද කියන මහරහතන් වහන්සේට තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ പ്രേතයා හරි පුදුමයි. මෙයා දවල් කාලයට තමයි പ്രേතෙක් වෙන්නේ. දවල් කාලයට මෙයාට പ്രേත ශරීරයක් ලැබෙනවා. එයාගේ වටේ එළවනවා අධික සැරපරුෂ සුනකයෝ. එල්ලවමින් මෙයාව හපා කනවා. දවල් කාලේ මේක තමයි වෙන්නේ. ඊළඟට රාත්‍රී කාලේදී මෙයා ඉර බැහැගෙන යනකොටම මෙයා දෙවියෙක් බවට පරිවර්තනය වෙනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන බොහෝම සැපවත්ව ඉන්නවා. එතකොට දවසේ පැය 12ක් මෙයා ප්‍රේතෙක්, තව පැය 12ක් මෙයා දෙවියෙක්. නාරද මහරහතන් වහන්සේ ඇහුවා මොකද ඔයාට ඔහම වුනේ කියලා. ඉතින් මෙයා කියනවා ස්වාමීනි මම පහුගිය જાතියේ මිනිසෙක්, මනුස්ස ලෝකේ තමයි ඉපදිලා හිටියේ. මම සතුන් මරලා තමයි ජීවත් වුනේ. ඉතින් මට හිටියා හොඳ යාළුවෙක්, එයා සිල්වත් කෙනෙක්. එයා මට පළවෙනි වර උපදෙස් දුන්නා මේ රස්සාවෙන් මිදෙන්න, මේක මහා දරුණු එකක්, සසර දුක් විඳින්න වෙනවා, විපාක අධිකයි, මේක කරන්න එපා කියලා. නමුත් මට වෙන රස්සාවක් දැනගෙන හිටියේ නැති නිසා මම ඒ යාළුවගේ, මගේ සත්පුරුෂ යාළුවගේ උපදෙස් මම පිළිපැද්දේ නැහැ. නමුත් ඔහු නැවත නැවත උත්සාහ කරලා එයා මට උපදේශයක් දුන්නා. මම රාත්‍රී කාලයේ ගෙදර නිකන් ඉන්න නිසා රාත්‍රී කාලයේදී සිල් රකින්න කියලා. මම ඉතින් ඒ කියපු දවස් ඉඳලා ඒක හරියට කළා.
මම ගෙදර ආවට පස්සේ හැමදාම රාත්‍රී කාලයේදී ප්‍රාණඝාතයෙන් වැළකීලා සම්පූර්ණයෙන්ම මේ ශික්ෂාව සමාදන් වෙලා ඒක ආරක්ෂා කළා කියලා. එතකොට බලන්න මෙයාගේ ඊළඟ උපත අර කර්ම දෙකම එකට බලපාපු හැටි. දෙකේම විපාකයට හම්බ වුණා. අර දවල් කාලේ සතුන් මරපු එකේ විපාකයෙන් එයා දවල් කාලේදී ප්‍රේතෙක් වුණා. හිංසාවට ලක් වෙන රාත්‍රී කාලයේදී සිල් රැකපු එකේ ප්‍රතිවිපාකයෙන් එයා දෙවියෙක් බවට පත් වුණා. එතකොට මේවා ඔබ මේ කතන්දර අධ්‍යයනය කිරීමම ඔබේ සීල විසුද්ධිය රැකගන්න හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතයා පිළිබඳව මේ ඒ වදාළ ප්‍රේතවත්තුව ඔබට තවත් ප්‍රේතවත්තුවට ගියාට පස්සේ කියව ගන්න පුළුවන් කුද්දක නිකායේ. ඊළඟට අපිට මේ තවත් හම්බ වෙනවා මේ පිළිබඳව කර්මය පිළිබඳ විග්‍රහ කරපු සූත්‍රයක්. ඒක ප්‍රසිද්ධ සූත්‍රයක්. ඔබ දන්නවා චුල්ලකම්ම විභංග සූත්‍රය. ඒ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මේ අල්පායුක්ෂ දීර්ඝායුක්ෂ ભેදයක් තියෙනවා. කොහොමද මේ අල්පායුක්ෂ දීර්ඝායුක්ෂ ભેදය මේ ස්වභාව ධර්මයා විසින් මේ සත්තු අතර නිර්මාණය කළේ? මේක විෂමතාවයක්. මේ විෂමතාවයට හේතු වදාරන්න කියලා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මානවකයේ මේ ලෝකේ යම්කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙක් කෙවිතකින් හෝ දණ්ඩකින් හෝ මුස්නකින් හෝ සත්වයන් ග්‍රහාතනය කරයිද? ග්‍රහාතනය කිරීමේ චේතනාවෙන් පසු වේද? එසේ කරන ලද ඒ ක්‍රියාවේ විපාකයෙන් ඒ කාන්තාව හෝ පුරුෂයා මරණින් මතු දුගතිගාමී වෙයි. දුගති කිව්වහම නරකය, තිරිසන්, പ്രേත, අසුරනිකාය කියන තැනකට යන්න පුළුවන්. යම් හේකින් එවැනි කෙනෙක් මනුස්සා ලෝකයේ උපත ලැබුවොත් මානවකය එයා අල්පායුක්ෂ උපතක් තමයි ලබන්නේ. අඩු ආයුෂ ඇති උපතක්. ඒකටම සම්බන්ධ තව කොටසක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන රෝගී නිරෝගී බව හටගන්න. ඒකත් මේ ප්‍රාණඝාතයේ බලපානවා. දැන් යම් කිසි කෙනෙකුට ප්‍රාණඝාතය කර්මය විපාක දීලා දැන් ඔය ධර්ම සාහිත්‍යයේ තියෙනවානේ එක එළුවෙකුගේ බෙල්ල කැපීමේ විපාකයෙන් ඒ එළුවාගේ ශරීරයේ තිබිච්ච ලෝම ගස් ගන්නට එයාට බෙලි කැපීම් වලට ලක් වෙන්න සිද්ධ වුණා කියලා. එතකොට ඒ කතාව දිහා බැලුවහම අපිට තේරෙනවා එතනින් එයා බෙලි කැපීම් වලට ලක් වෙලා ඊළඟට ආයේ මනුස්ස ලෝකයකට ආවත් බොහෝ දුරට අර කර්මයාගේ විපාකයෙන් බෙලි කැපීමට ලක් නොවුනත් එයා රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ ධර්ම කාරණාවන් අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව මම ඔබට සඳහන් කළා. ඒ වගේම මේ පිළිබඳව තියෙන ඔබට ගවේෂණය කරන්න හොඳ පොතක්. ඒ තමයි අපේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා මෙලව පළ දෙන කර්මය කියලා පොතක් රචනා කරලා තියෙනවා. සමහර විට ඔබ ඒක කියවලා ඇති. ඉතින් ඒ මේ පොත ඔබ කියවලා මේ පිළිබඳව ඔබට කරුණු හොයාගන්න පුළුවන්. ඊළඟට ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස දැනගන්න ඕන අපිට මේ සීලය රකින්න චිත්ත ධෛර්යයක් ගොඩනගෙන්න. දැන් මොනවාද මේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් අපේ ජීවිතයට ලැබෙන ඵල මොනවාද? දැන් ධර්මතාවයක් හැටියට ඒ හටගන්න ඵල ටික ගැන අපි සොයා බලමු. සමාන අංගපසංග ඇතුව ඉපදීම. ඔන්න ප්‍රාණඝාතයෙන් වැළකීමේ අවිහිංසාවාදී වීමේ මේ ආනිසංසයක්. ආරෝහ පරිණාහ සම්පත්තික ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි ජව සම්පත්තික ජව සම්පන්න පුජ්‍යලයක් වෙන්නේ. ඒ වගේම පොළවේ මනවින් පිහිටන යටිපතුල් ඇති වෙන්නේ. මනෝඥ බව ඇති වෙන්නේ. අපේ ශරීරය තුල මෘදු බව ඇති වෙන්නේ. පවිත්‍ර බව ඇති වෙන්නේ. ශූර භාවය ඇති වෙන්නේ. මහා බලවත් බව ඇති වෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා. එතකොට ඒවට කැමති කෙනෙක් මේ සසර දිගට යනවා නම් මේ සීලය රකින්න වෙනවා. ඒ සම්පත්තිය ලබාගෙන සසර දිගට යන්න කැමති අය ඉන්නවනේ. ඒ කැමති අය මේ සීලයත් එක්ක යන්න. එතකොට අපිට මේ සම්පත්තික ලැබෙයි. ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට ප්‍රිය උපදවන බව, නිදොස් බව, නොබිදිය හැකි පිරිස් ඇති බව නිර්මාණය වෙන්නේ යම්කිසි කෙනෙක් අවිහිංසාවාදී වීම නිසා, ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා. තැති නොගන්නා බව, විනාශ කළ නොහැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නොමැරෙන බව, බොහෝ පිරිවර ඇති බව, සුරූපී බව, මනා සටහන් ඇති බව, අල්පාබාධ ඇති බව, ඒ කියන්නේ ලෙඩ අඩු බව, ශෝක නොකරන කෙනෙක් වීම, ප්‍රියමනාප වූවන්ගෙන් වෙන් නොවන බව, ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම යාට වෙනවා නම් බොහොම අඩුවෙන් වෙන්නේ.
අර ආවේනික වූ දුක්ඛයන්ට හසු වෙන ප්‍රිය විප්‍රයෝගයක් පමණයි සාමාන්‍ය වශයෙන් එයාගේ අම්මා තාත්තා දූ දරුවෝ දැසි දසුන් කම්කරුවන් එයාට ඔක්කොම එයාගේ ජීවිතයට සමීප වෙනවා අඩුවක් නැහැ. ඊළඟට දීර්ඝායුක්ෂ බව. ඒක තමයි විශේෂානිසංසය. මෙන්න මේ වගේ එක ශික්ෂාපදයක් රැකීමෙන් අපේ මේ මුළු මහත් ජීවිතයම සැපවත් කරගෙන ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන සීල විසුද්ධිය මේ තුලින් සම්පූර්ණ වෙනවා. ඉතින් මම හිතනවා මීට වඩා මේ පිළිබඳව ඔබට කරුණු කියන්න මේ ගුවන් කාලය වෙන් වෙලා නැහැ. අද උඳුවප්පුර 15ක පොය දවසේ මේ ධර්ම දානයේ ආනිසංස බලයෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ධම්සතර නාලිකාවේ ප්‍රධාන අනුශාසක අතිගෞරවනීය අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක ධුරන්දර අතිගෞරවනීය ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා දීඝාසිරි සැලසේවා. ඒ වගේම ධම්සතර කාර්ය මණ්ඩලයට හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මේ රට ජාතිය ආගම භාෂාව ආරක්ෂා කරන දේශමාමක වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම ඒ රට ආරක්ෂා කරන ආරක්ෂකයන්සේ සියලු පින්වතුන්ට පින්වතියන්ට මේ පින හේතු වීමෙන් ඒගොල්ලන්ට ආරක්ෂාව සැලසේවා. ඒ වගේම රට කරවන සියලු දේශමාමක රටේ පාලක ප්‍රජාවටද මේකේ ආනිසංසය ලැබිලා ඒ අයට මේ රට ජාතිය ආගම භාෂාව ආරක්ෂා කරගන්නට යෝධ බල යෝධ වීරිය ශක්තිය සැලසේවා. මේ ධර්ම දාණයට දායකත්වයේ සපයන හැම දිනාටම ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. මේ ප්‍රාණඝාතය පිළිබඳ අධ්‍යයනය කරලා තමන්ගේ ජීවිතය තුළ සීල විසුද්ධිය තහවුරු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ජාතිය තුළම එසේ නොවෙන්නේ නම් මේ භද්‍ර කල්පය තුළම හැම දිනාටම දුකින් මිදීම පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.